විකසිත රෑ 7 බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් විකසිත රෑ 7 සුභරාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම. අද ආරම්භුම ලියෝ ටෝල්ස්ටෝයිගේ කතාවකින් පටන් ගන්න තීරණය කළා. මිනිසා විසින් සාක්ෂාත් කරගන්න උත්තරීතර මිනිස් හැඟීම් කලාවට ප්‍රිය Tamanගේ සෞහෘදයින්ට බෙදා දෙන්නත් සම්ප්‍රේෂණය කරන්නත් කලාවට පුළුවන්ලු. ඒ කලාවේ ප්‍රබල මාධ්‍යයන් දෙකක් තමයි ගීතය සහ කවිය කියන්නේ. අද අපේ ආරාධිත මේ නිර්මාණශීලී මිනිසත් ඒ කියන කවියත් ගීතයත් දෙක ප්‍රබලව මිනිස් හැඟීම් එක්ක ගලපාගෙන අපට ලං කරන විශිෂ්ටයෙක්. අපේ කලාවේ අපේ පරම්පරාවේ තරුණ විශිෂ්ටයෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්. කවියෙක්, ගීපද රචකයෙක්, සම්මානනීය ගීපද රචකයෙක් මේ රජී වසන්ත වෙල්ගම. අයිබෝන් රජී. අයිබෝන්. දැන් නිර්මාණශීලී මිනිසා ගැන කතාව කිව්ව ගමන් මේ අපිට කලින් ඇහුණු සංගීත ඛණ්ඩයම ඇති මොහොතකට අපිව නවතා ගන්න. ඔබේ ආරම්භුම මේ. ඒ ආරම්භුම ආරම්භාගත් ගමනට එන්න කලින් කැමති පුංචි කාලෙට යන්න. යමුද ගම්පලාතට? යමු. හැම පුංචි ළමෙක්ටම වගේ මටත් මගේ ගම මහා සුන්දර තැනක්. දැන් අද මම ගෙදර ගිහිල්ලා බලද්දී මට ලොකුවට පෙනිච්ච වෙල්ලාය පුංචි. මම ගිලෙයි කියලා හිතපු අපේ ගෙවල් ගාවින් යන දොළපාර එක පුංචි. ඒ මොනේ? එහෙම වෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ අපි පුංචි කාලෙදී මහා විශාල ලෝකයක් පුංචි පරිසරය දකිනවා. අපි මං හිතන්නේ මේ වියපත් වීමත් එක්ක ඒ ලොකුවට දැනෙච්ච දේවල් පුංචි වෙලා තියෙනවා. ඒක හරි අපරාධි. අපට මම කැමති අර පුංචි ළමයා වෙලා ඉන්න. ඒ පුංචි කාලේ මම ඒ දොළපාරවල වල අපේ ගමේ වෙල්යායි වනාන්තරවල දැක්කේ සුන්දරත්වය සහ ඒ গুপ্ত බව හරිම සුන්දරයි. මං හිතන්නේ මගේ ජීවිතේ මේ නිර්මාණ වලට උල්පත් වෙන්නේ ඒ පොළව. ඒ පොළවේ ලැබිච්ච අත්දැකීම් සහ ඒ සබාධාම සහ මිනිස් ඇසුර තමයි මහා සුන්දර විදිහට පස්සේ නිර්මාණ වලට එන්නේ. ඉතින් මම උපන්නේ කල්ත දිස්ත්‍රික්කයේ මත්තුගමින් කිලෝමීටර් 20ක් විතර ඈත ගම්මානයක්. ඒ ගමේ නම පැලෑඳ කියලා. ඒ පැලෑඳ කියන ගමේ මම ඉපදුනේ. ඒක හරි සුන්දර ගම්මානයක්. සිංහරාජයේ සහෝදර වනාන්තර වලට මායිම් වෙච්ච ගමක්. ගහකොළත් එක්කනේ ඉන්නේ. ඔව් අපි හරිම හොඳ පුංචි කාලයක් ගෙවුවා. ඒක නිකන් අර සතුටක්. ඒ සතුට මූණෙන්ම දැන් පේනවා. දැන් අත්දැකීම් එක්ක වයසත් එක්ක අපි මොනතරම් මුහුකුරා ගියත් ඒ ළමා කාලය තමයි ජීවිතේ හැම කෙනාටම සුන්දරම කාලය වෙන්නේ. ඒ සුන්දර කාලය ගැන කතා කරනකොට ඒ කාලේ කවි ලිව්වලුනේ පුංචි කාලේ ඉඳලා. ඔව් පුංචි කාලේ ඇත්තටම කවි ලියන්න මටත් වඩා උමනාව තුනේ අපේ තාත්තට. ඒ කියන්නේ තාත්තා මම කවි ලියනවා දකින්න හරි ආසාවක් තිබුණා. මම මුල්ම කවිය ලිව්වේ මට මතක හැටියට 3 ප්‍රන්ති විතර වගේ. ඒ විජේපත්‍රය ගන්නවා ඉස්සෙල්ලා අපි. කියන්නේ දැන් අපේ ගමට විජේපත්‍රය එන්නේ කිලෝමීටර් 10ක් විතර වගේ දුරක තියෙන පුංචි නගරයක ඉඳලා. එහෙම එන්න පත්‍ර ගේන මාම කෙනෙක් හිටියා. ඔහු බයිසිකලේ වැදගෙන තමයි අර මේ ඇවිල්ලා පත්‍රය බෙදන්නේ. ඉතින් මේ විජේපත්‍රේ මම අපේ ගෙවල් කිට්ටුව කඩේකට මම සල්ලි දීලා තියෙනවා මේ. එතකොට පැලේ 2.50 3යි වගේ 3.50 මේ පත්‍රේ. ඒ විජේපත්‍රේ ගන්න. ඒක මම කියන්නේ තාමත් ඒ ලස්සන මතක තියෙනවා. දැන් අපි ওই ළමා පත්‍රයක් ගත්තොත් එහෙම අපිට තියෙන්නේ ෆොටෝස්. දැන් ඒකයි දැන් මම මේ කියන්නේ මම ආගේ පුංචි කාලේ 80 ගණන් වල එතකොට ඒ කාලේ 80 ගණන් වල 90 ගණන් වල ඒ විජේපත්‍රේ මිහිර පත්‍රේ තියෙන්නේ ෆොටෝ නෙමෙයි.
ලස්සන චිත්‍රයක්. ජයරත්න සමරසේකරයන්ගේ චිත්‍රයක් එක්ක කවියක්. ඊට පස්සේ හිඟුල්ල දිසානායක මහත්තයාගේ ලස්සන චිත්‍රයක් එක්ක කවියක්. මේවා ඊට පස්සේ ජයශ්‍රී සේමගේ චිත්‍රයක් එක්ක කවියක්. මේවා හරිය ලස්සනයි. ඒ මහා ඒ පත්‍රයේ අතර ගනිද්දී අර පත්‍රයේ සුවඳත් එක්ක අර චිත්‍රය බලද්දී ඒ මුල් පිටු බලද්දී මේ හරිම ලස්සන ලෝකයකට යනවා. ඉතින් මගේ මුල්ම කවිය පළ වුණේ විජේ පත්තරේ. ඊට පස්සේ ඒ කවිය පළ වුණාට පස්සේ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් අපේ ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල් එතුමා මේ ළඟදී අභා ප්‍රාප්ත වුණා. ඒ අභිවර්ධන මහත්මයා වූ හරි අව්‍යාජ මිනිස්සෙක්. ඔහු මේ මාව කවිය පාපාට පස්සේ එදා ඉස්කෝලේ මේ උදේ රැස්වීම ඉස්සරහට ගත්තා. අරගෙන ඒ කවියත් මට කියන්න කියලා 3 වසරේදී වර්ණනා කළා. ඒ ගුරුවරුවේ කරපු දේවල් මේ පුංචි අපට හරියට දැනුණා. මම හිතන්නේ මේ සිද්ධුවීම් මහා පන්නරයක් වුණා මේ අපේ ඉදිරි ජීවිතයට ඔසවා තැබූ කාරණා අතර අපි මේ ඉන්නේ. තාත්තා කලාවට ප්‍රිය කෙනෙක්ද? කලාව කරපු කෙනෙක්ද? කොහොමද? මෙහෙමයි තාත්තට කවි ලියන්නත් පුළුවන්. ඇත්තටම ඊට පස්සේ මම 5 වසරේදී පුංචි කවි පොතක් ලිව්වා. කවි පොතක්? මගේ නිර්මාණ කියලා. ඒ කවි පොතේ තියෙනවා මේ මම මේක ඉස්සෙල්ලත් කියලා තියෙනවා කවි පොතේ තියෙනවා කවි 16ක් විතර. ඒකෙන් භාගයට වැඩි අපේ තාත්තා ලිව්වේ. අර තාත්තා එච්චරම ඔහුට ආදරයක් තිබුණා මේ කවි ලියන්න. මමත් කවි ලියනවා දකින්න. ඉස්සර ඉතින් හෝම්වර්ක් කරන්නෙත් එහෙමනේ අපිනේ. එහෙම ආපු ගමනක අද මේ ආව කතන්දර ගොඩක් තියෙනවා අපිට කතා කරන්න. දැන් පුංචි කාලෙන් රජී ලිවීම පෙළඹවීම ඇති කරගන්නේ මේ තාත්තගේ තියෙන කැමැත්තත් එක්ක මේ පවුලේ වෙන කවුරුත් එහෙම ලියන්න උනන්දුනේ නැද්ද? මෙහෙමයි මම ලිව්වට පස්සේ මම කියන්නේ අපේ පවුලේ 4 දෙනයි සහෝදර සහෝදරිය අක්කයි මායි නංගි මල්ලි මම ලිව්වට පස්සේ අපි නංගිත් මේ කවි ලිව්වා. ඒ විශ්වවිද්‍යාලෙදිත් කවි ලිව්වා. ඊට පස්සේ මල්ලි කෙටි කතා එහෙම ලිව්වා. නමුත් ඔවුන් ඊට එහාට නිර්මාණ කරන්න මං හිතන්නේ උනන්දුවක් දැක්වේ නෑ. ඒක නිසා දැන් මං හිතන්නේ ලියන ගතියක් නෑ උන්. කවියෙන් පටන් ගත්ත ගමන ගීපද රචකෙක් වගේ ඇවිත් ඉන් පස්සේ මේ ලිවීමේ කලාවට වෙනසක් ඇති කරපු නිර්මාණශීලී මිනිසෙක් විදිහට තමයි අපිට රජීව ලෝභ නැතුව හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔහු ගැන කතා කරනකොට අපිට ජීවිතය අත්හැරුණු තැන් යලි කියවා ගන්නත් ඒ අත්හැරුණු තැන් තුලින් යලි ජීවිතේ ඔසවා තියා ගන්නත් ඔහුගේ ගීපද රචනා මොනතරම් නම් පෙළඹවීමක් ඇති කරනවද? අද මේ පැය දෙක පුරාම ඔබට අහිමි වුණු ජීවිතේ ඔබෙන් ගිලිහි ගිය බැඳීම් මේ සියලු කතන්දර ලං කරවාගෙන යලි ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසයෙන් ආරාධනා කරන්නේ. මේ කතාවේ ඉදිරියට අපි යමු. මුල්ම ගීතය ළඟ නතර වෙනාම මේ පවුලේ කතාවමද මේ කියන්නේ? එදා අපි 6 දෙනා. ඔව් ඇත්තටම ඔය අපි පවුලේ කතාව කිව්වොත් ඒක හරි. මම හිතන්නේ ඒක දැන් මගේ පවුලේ කතාව මම කිව්වට මේක අපේ රටේ සිය දහස් ගණන් පවුලක කතන්දරේ. ඇත්ත. ඒ අතර ඔබත් ජීවත් වෙන වගේ දන්නවා. පෞද්ගලිකව මමත් ඒ අත්දැකීම විඳින නිසාම ඒ ගීතය අපිට වඩා හොඳින් දැනෙනවා. මතක තියාගන්න අපි බලාපොරොත්තු වෙන්නේ පිපෙන්නට හෙට දවසේදී මල්. හැබැයි රජී අපිට කියනවා මේ අපි යන ගමනත් එක්ක අපි බලාපොරොත්තු වුණාට හෙට දවසට පිපෙන්නේ ප්ලාස්ටික් මල්. අපිටත් නොදැන අපිව හොරාගත් අපි ගැන හමු. ගීපද රජී වසන්ත වෙල්ගම, සංගීතවේදී රෝහණ ධර්මකීර්ති, මේ ගීහඬ විශාරද එඩ්වඩ් ජයකොඩි. අපි 6 දෙනා අපේගේ සාලයේ ගුලි වෙලා මැටි පහන් එළියේ වින්ද ජීවන මිහිර හොරෙන් අරගෙන ගිහින් නලඟනන් රූපවාහිනියේ එදා අපි 6 දෙනා
අපේගේ සාලයේ ගුලි වෙලා මැටි පහන් එළියේ වින්ද ජීවන මිහිර හොරෙන් අරගෙන ගිහින් නලඟනන් රූපවාහිනියේ සුවඳ පිරි චිත්තය පොරවගෙන නිදද්දී තාත්තා තුරුලේ කොයිතරම් සුන්දරද යකුන් හොල්මන් පවා ගමට එන රෑ දෙගොඩ හරියේ තනි වෙලා හඬද්දී අම්මලා දරු කැකුළු නිදි කිරා වැටුනේ ජාතියට හෙට පිපෙන ප්ලාස්ටික් මල්වලට කමා කළ මැනව රජවරුනේ එදා අපි 6 දෙනා අපේගේ සාලයේ ගුලි වෙලා මැටි පහන් එළියේ වින්ද ජීවන මිහිර හොරෙන් අරගෙන ගිහින් නලඟනන් රූපවාහිනියේ විහින්ම අහිමි කරගත්ත අපේ ජීවිතය යලි කියවා ගන්නට පුළුවන් ගීතයක් ළඟ නතර වුණේ. රජී අර කෙටියෙන් ඒ ගීතය ගැන කියලා හරියන්නේ. තව අපි බලාපොරොත්තු වෙන ඔබේ අදහස්. ඔව් දැන් මේ අපි දන්නවා ඉනෝෂා අපිට දවසේ පුංචි විශේෂයෙන් මේ පුංචි අපිට ලෝක දෙකක් තියෙනවා. එකක් තමයි දවල් කාලේ ලෝකේ සහ රැය කාලේ ලෝකේ. ඒ දෙක මේ අර එළියත් එක්ක ගෙවන සහ අඳුරත් එක්ක ගෙවන ඒ ජීවිත දෙක හරි පුදුමයි. ඒක හරිම ලස්සන වෙනස් ලෝක දෙකක්. දැන් හැන්දෑවේ 5 වෙද්දී අපි ඉස්සෙල්ලා කොහොමද 6යි 7යි අතර අනිවාර්යෙන් කනවා රැයට. දැන් අපේ ගමට විදුලිය එන්නේ 90 ගණන් වල. විනුචමන් එතකොට 80 ගණන් වල අපි කුප්පිලාම්පුවෙන් තමයි අපි පාඩම් කරන්නේ. පාඩම් කළේ සහ අපේ ජීවිතේ අපි මුළු ගම්මානේ මේ පළාතෙම එහෙමයි. එතකොට අහන්නේ රේඩියෝ එක. ටීවී එකක් ගමටම එකක් දෙකක් විතර වගේ තමයි ටීවී තියෙන්නේ. එතකොට ඉතින් ආ ටීවී බලනකොට අපි ගොඩක් ලං වෙලා තියෙන රේඩියෝ එකට. දැන් රෑ වෙද්දී අපේ ගෙදර කට්ටිය දැන් වෙනද දැන් මේ වෙනකොට අපි එක්කවෙන්නේ ටීවී එක වටේනේ. නමුත් එතකොට ඒ පුංචි කාලේදී අපි අපේ ගේ සාලේ එක්ක වෙනවා. එතකොට අම්මලා තාත්තලා වාඩිලා ඉඳද්දී අපි බිම අක්කයි මායි නංගි මල්ලිය පැටලෙනා බිම සෙල්ලම් කරන මොන හරි දෙයක් කරනවා. එතකොට ඒ පරිසරය මේ වින්ද මම තවවත් මේක වින්දලා ඇති ඒක හරි දැනෙන එකක් ඒ වෙලාව. ඒ පුංචි ලෝකයක් කළුවර වටේම කළුවරේ පහන් එළියේ මැටි පහන් එළියේ ඒ පුංචි ආලෝකයක් එක්ක මේ හරි ලස්සන ජීවිතයක් ගෙවනවා. ඉතින්
ඒ ජීවිතය අපට ටිකෙන් ටික මේ විදුලිය ගමට ලැබෙනත් එක්ක අහිමි වෙන ගිහිල්ලා දැන් ඒක නැති වෙලාම දෝ කියලා හිතෙනවා. ඒක මෙහ තාක්ෂණය පැමිණීමට අපි රුද්ධ වෙන්න බෑ. ඒක ඇත්ත. නමුත් අර අපිට අර හිතේ තියෙන හදවතේ තැම්පත් වෙලා තියෙන අර ලස්සන ලෝකයක් අහිමි ගැන දුකක් දැන් මට අද ගෙදර ගියාම තියෙනවා. අඳුර මැද්දෙත් අපි ජීවිත දැක්කා ඒ කාලේ. දැක්කා. ඒක හරි ලස්සනයි. හැබැයි ආලෝකයේ ඒක උදුරගෙන ගිහින්. ඔව්. ඇත්තටම ඔබ කියන එක හරි. ඒක ඔබේ ලස්සන අදහසක්. ඒක ඇත්ත. එතකොට දැන් ඊළඟට දැන් අපි හැමෝටම පුංචි කාලේ තියෙනවා දැන් නිදාගනිද්දී අපි නිදාගන්න එක කතා කරමු. ඒක නිදාගනිද්දී අපිට තියෙනවා අපිට ඒ දේ නැත්තම් නිින්ද යන්නේ නැහැ. උදාහරණයක් ඇටියට දැන් මට අපේ අම්මයි චීත්තයක් තිබුණා. ඒක මට පෙරවන්නම ඕනේ. එතකොට ඒක ඉරිලා ගියත් මහලා ආපහු අර ඒ හුණු දිරකඩ වෙලා ඒත් මට ඒක ඕන. දැන් ඒ වගේ තව දැන් අපි දන්නවා දැන් සමහර ළමයින්ට ටෙඩි එක ඕන. ගෑන ළමයින්ට සමහරව ටෙඩි එක තුල්ලු ගන්න ඉඳාගන්නේ. එතකොට ඒ වගේ එක එක්කෙනාට මේ මනන්නේ වෙච්ච දේවල් තියෙනවා. තව සමහරවන්ට තියෙනවා සරමක්. ඇඳුමක් තියෙනවා රැට අඳින. දැන් ඒ සරම සමහරවිට වෙනින් කෙනෙක් ඇඳොත් එහෙම මේ ඔහු සිහි නැති වැටෙනවා. ඒ තරමට නමුත් ඔහුට ඒ සරම වුණා. ඒකමයි. ඉතින් ඒ වගේ අපි ඒ පුංචි කාලේ ඒ ජීවිතවල එහෙම හරි අමුතු ලස්සන දේවල් තියෙනවා. දැන් එතකොට දැන් රැට මහා කළුවරේදී යක්කු වෙනවා. අපිට අනිවාර්යෙන් අපිට යක්කු වෙනවා. දැන් ඒ යක්කුන්ට බයයි අපි ගුලි වෙනවා. දැන් හැබැයි දැන් මේ යක්කු මට දැන් හිතෙන්නේ මේ අර මේ වෙනකොට තාක්ෂණයත් එක්කලා තියෙන මහා සුන්දර ඒ දිව්‍ය ලෝකයට වඩා මේ යක්කු හිටපු ලෝකේ කොයිතරම් ලස්සනද කියලා. ඒ බය. ඔව් ඒ බයත් සුන්දරයි. ඒක බය හරි සුන්දරයි. ඉතින් ඒ අත්දැකීම දැන් එහෙම වෙලා දැන් මේ වෙනකොට හැන්දෑ වෙද්දී අපි පවුල් ගානක් එක්කෝ අර තෑගි දෙන ටෙලිනාට බැලුවොත් තෑගි දානේ. ඉතින් එතකොට ඒක ඒ තෑගි ගන්න හරි නැත්නම් ඒ වර්තමාන ජීවිතයේ තියෙන මහා දුක් වේදනාවන් ඇස්සේ පුංචිව සතුටක බඩ වෙන්න පුළුවන්. නමුත් ඒ ටීවී එක ඉස්සරහට ගිහිල්ලා ඒ ගෙවන ජීවිතයෙන් අර මහා සුන්දර ලෝකයක් විශේෂයෙන්ම පොඩි දරුවන්ට අහිමි වෙනවා. මොකෝ අම්මලා අර රූපවාහිනියේ තියෙන ප්‍රේම කතන්දරයේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය වෙනුවෙන් අඬද්දී අර පුංචි දරුවා තනිකමෙන් අඬන එක හරි දරා ගන්න අමාරු දෙයක්. ඉතින් එතෙන්දී අපට මහා සංස්කෘතික වටිනාකමක් අහිමි වෙනවා. විශේෂයෙන්ම ඒ දරුවන්ගේ පුංචි කාලේ තියෙන අර මහා කල්පනා ලෝකය එහෙම බිඳ වැටලා යන්නේ හරි අපරාධයි. ඉතින් ඒක නිසා ඉතින් එහෙම කල්පනා ලෝකයක් බිඳ වැටෙද්දී බිහිවෙන ළමයා ඔහු නිශ්චිත වශයෙන්ම සුන්දර ලෝකයක් දැකපු කෙනෙක් නෙමෙයි. එතකොට සුන්දර ලෝකයක් දැකපු නැති දරුවෙක්ට හිතින් සුන්දර ලෝකයක් විඳින නැති දරුවෙක්ට ලෝකයට ආදර කිරීමේ ප්‍රශ්නයක් එනවා. ඒකයි සාධාරණයි. තව කෙනෙක් තේරුම් ගැනීමේ බැරි කම එනවා. ඇත්තටම. අනේ මේ ලෝකෙ වැදගත්ම දේ අනිකා තේරුම් ගැනීම. ඒ තේරුම් ගැනීම අහිමිච්ච මිනිස්සෙක්ගේ වැඩක් නැති වෙනවා. එතකොට වැඩේ තියෙන්නේ අපි දැන් මොකද කරන්නේ මේ අලුත් පරම්පරාවේ මේ ළමයි කිසිම හැඟීමක් නැහැ කියලා අපි බනිනවා. ඒක හරි වැරදි. මේකට හේතුවට උත්තර හොයන්න වෙන්නේ අපටමයි. එතකොට විශේෂයෙන්ම රාජ්‍ය මැතිහත් වීමනේ ප්‍රතිපල සම්පාදනයේදී මේ කාරණාවලට ලස්සන උත්තර හොයන්න පුළුවන්. ඉතින් අන්නේ එහෙම මැදිහත් වීම අවශ්‍යයි කියන හැඟීම තමයි මගේ මේ නිර්මාණයේ මම කියන්න හදලා තියෙන්නේ. කලාව තුළ ආදරය මුල් කරගෙන මොනතරම් නම් දේවල් පිළිබඳව අපට ජීවිතේ ලං කරවා ගන්නට පුළුවන්ද? රජී වසන්ත වෙල්ගමගේ ලිවීමේ තියෙන වෙනස්කමයි අපි මේ අද කතා බහ කරමින් ඉන්නේ. ඔහු තවත් නිර්මාණකරුවන් යෝන් ආදරය ළඟ නතර වෙද්දී ඔහු ආදරයේ විවිධ පැතිකඩයන් ඔස්සේ බැඳින්ගෙන අපිට එක කතා කරනවා. යලි අපිට හිතන්න කියනවා. ඒ හිතන්න පුළුවන්කම ඇති වුණොතින් ආපහු ජීවිත අපිට වෙනස් කරගන්න පුළුවන්. අලුත් කරගන්න පුළුවන්. කලාවක් තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් යොදවා ගන්නට පුළුවන්. හැබැයි නිර්මාණකරුවන් අලුත් පරම්පරාවේ නැහැ කියන කතාවට ඒක එහෙමද කියලා හිතන්න පුළුවන් නිර්මාණකරුවන් කිහිප දෙනා අතරේ රජී වසන්ත වෙල්ගම අද අපිත් එක්ක මේ කතා බහේ. එහෙමනම් අර අම්මගේ චීත්තේ උණුහුමට ලං කරගෙන පොරවාගත්ත දරුවට ආපහු ඉතින් අම්මගේ ආදරය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහෙනේ.
කොළඹ ජීවිතයට ඇවිල්ලා ටිකක් ඈත්මෑත් වුණු ඒ ආදරේ දුරස් වීමද කරුණරත්න දියුල්ගනේ ගායනා කරන්නේ. ඔව් මේ ගීතේ ලියන්නේ මම ගෙදරින් විශ්වවිද්‍යාලයේ හැවිලා ටික දවසකින් ඒ ගෙදරින් ඒ වෙන්වීමේ වේදනාව පැහැදිලිවම ඒ ගීතයේ තියෙනවා. ඉතින් ඒ හැඟීම් ටික තමයි ඒ ගීතෙන් තියෙන්නේ. දැන් ඔය ගොඩක් නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ඔවුන්ගේ ජීවිතවල ඇත්ත සිදුවීම් නේ තියෙන එක එක විදියට මේ පාට කරලා. ඉතින් මේ ගීතයේත් එහෙමයි. කියන්නේ ඇත්තටම අපේ ගෙදර මේ වෙරළු ගහක් තිබුණා. ඔව් ඒ වෙරළු ගහ දැන් නැහැ. ඒක මේ දැන් නැහැ මැරිලා. ඉතින් ඒ වෙරළු ගහට මහා සුන්දර ලෝකයක් තිබුණා. ඒ පුංචි කාලය මතක් කරමින් තමයි මේ ගීතය ලියන්නේ. එතකොට මේකේ නමුත් අපේ යෞවන වියේදී අපි කැම්පස් එද්දී අපට ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ යෞවන වයස එතකොට ආදරණීය හැඟීම් ඇති වෙනවා. එතකොට තමයි අපි ප්‍රාර්ථනා කරන ආදරේ නැහිමි වෙනවා. එතකොට මේ ඔක්කොම එක තමයි මේ ගීතය ලියන්න හේතුනේ. හොඳයි. ඈත් මෑත් තුන ජීවිත බැඳීම් ළඟ උහුලන තනිකම දුක කඳුල මේ සියලු දේවල් කැටි කරගෙන ඔබට මට විඳින්න පුළුවන් ගීතයක් මේ කරුණාරත්න දියුල්ගනේගේ හඬින් අපි රස විඳිමු. මේ සංගීතය මේ තනිකම උහුලන වේදනාව හඬත් එක්ක අපිට දියුල්ගනේ කරුණාරත්න දියුල්ගනේ ලං කරනකොට ඒ හඬට නොදෙවිනි සංගීතය හරහා අපි තනිකම උහුලන වේදනාව සංගීතයේම රසයෙන් විඳින්නට පුළුවන්කම ලබා ගන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි සංගීතවේදී නවරත්න ගමගේගේ සංගීතයෙන්. ගහයට පුංචි කාලයේ කොහේ කොතනද අහන මොහොතක මාවතේ දුරකථන හදවත නැවතුණා. අනේ අම්මේ කාසිවරයි ආදරේ බව කියන්නටවත් බැරි වුණා. ගමින් ගෙන පින කවරය කවම ඇත බෝඩිමේ ඇඳ යට සිහින විමසන මදුරුවන් මැද නිදාගන්නත් බැරි වුණා. අනේ අම්මේ ඊනයක්වත් දකින්නට මට බැරි වුණා. කොළුම්පුරයට පිර වඩම්මන පිරහැරීරිය සෙනඟ අතරේ කහයිරක් මත හැපී මිය යන ප්‍රේමයක් මට හමුුණා. අනේ අම්මේ වතුර උගුරක් දෙන්නවත් මට බැරි වුණා. විරලු ගහයට
පුංචි කාලය ඔහේ කොතැනද අහන මොහොතක මාවතේ දුරකථන හදවත නැවතුණා අනේ අම්මේ කාසිවරයි ආදරේ බව කියන්නටවත් බැරි වුණා විකසිත රෑ හත ජීවිතයේ ආදරයන් බැඳීම් එක්ක අපි ජීවත් වෙනකොට බොහෝ වෙලාවට ලැබෙන කාලයන් අපි අපතේ අරිනවා. ඒ ආදරේ බව කියන්නටවත්, ඒ ආදරේ බව දැනෙන්නටවත්, ඒ ආදරේ බව දැනෙන්න ජීවත් වෙන්නත් අපිට අතහැරෙනවා. ඒ අතහැරීම් ළඟ ලැබෙන කාලයන් අහිමි වුණොත් මොන වගේ දෙයක් වෙයිද? ඒ නිසා අවසානයේට කලින් ජීවත් වෙන්න ආදරය කරන්න. අපිට මේ ගීතය තුළ එහෙම නොකියා කියවෙන කතාවකුත් රජී දැනෙන්න පටන් ගන්නවා. එහෙම කතාවකුත් තියෙනවනේ. තියෙනවා. හරි. දැන් අර පත්තර වලට ලියපු කවියට මොකද උනේ? ඒක මේ කවයින කවිය අපේ අක්කා ගැන. අපේ අක්කා කියලා මාතෘකාව තියුනේ. ඊට පස්සේ ඒ කවිය එදා මේ අර ඉස්කෝලේ උදේ රැස්වීමේදී කියලා ඒක මහ සතුටක් ලැබලා අපේ ගෙදර කට්ටිය බොහොම සන්තෝෂ වෙලා ඒක හැමම ඉවරුණා. ඊට පස්සේ මම ආපහු කාලාන්තරයක් ලිව්වේ නෑ. එහෙම මම 5 වසරෙන් පස්සේ ලියන එක මම කියන්නේ 5 වසරෙන් පස්සේ වෙනින් ඉස්කෝලේකට ගියා. එහෙම ගිහිල්ලා ඇත්තටම ලොකුට ලිව්වේ නෑ. ඊට පස්සේ ආපහු උසස් පෙළ කරාදී තමයි මට පොඩ්ඩක් සාහිත්‍ය කියන්නේ මොකක්ද කියන දැනෙන්න පටන් ගන්න අවබෝධයක්. ඊට පස්සේ තමයි අවබෝධයක් එක්ක ලියන්න පටන් ගත්තේ. දැන් අර නොලියු කාලේ තාත්තා කොහොමද කරේ? තාත්තා ඇත්තටම ඒ ගැන දුක් වුණා. මම ලියන්නේ නැති එක අපරාධයක් කියලා. දැන් උසස් පෙළේදීනේ අර සාහිත්‍ය රසයයි ඒ දේවල් එක්ක අපිට මොකද්ද මේ සාහිත්‍ය මොකද්ද මේ රසය කියන එක වැඩි දැනෙන්න ගන්න කාලයකින් අනිත් එක අර මේ දැන් ඔය 5 වසරෙන් පස්සේ ඒ කාලේ අපිට වෙන වැඩ ගොඩක් තියෙනවානේ. ඉතින් ඒ වැඩත් එක්ක මේ ලියනමයි කියන එක ලොකු එකක් නෙමෙයි. අපි ඒ වැඩ මොනවද කියලා අහන්නේ. හොඳයි. දැන් අර විශ්වවිද්‍යාල ජීවිතේ ළඟ තමයි ඔබ වෙනස් කරන්නේ. ඇත්තටම උසස් පෙළින් හඳුනාගත්තේ අවබෝධයත් එක්ක ඔබ විශ්වවිද්‍යාල කාලයේදී ලියනවා. දැන් සාමාන්‍යයෙන් මේ 2011 අවුරුද්දනේ. මේ ගීතය කියලා කියන්නේ අපිට අහන්න ලැබුණාන් පස්සේ අපි උනන්දු වුණා කවුද මේ ගීතේ ලිව්ව කෙනා කියලා. ඒ පටන් ගැනීමම හරි වෙනසක් තිබුණා. අපි හැමදාමත් කතා කරේ රසවින්දේ අපි ගෞරවය කළේ අවසන් වුණු නිර්මාණයක් දිහා බලලා ඒ නිර්මාණයට මිසක ඒ නිර්මාණය කරන්න දහදිය දුක කඳුල වෙහෙස වින්ද ඒ නිර්මාණශීලී මිනිස්සුන්ව නෙවෙයි. හැබැයි ඔහු අපිට කියා දුන්නා නිර්මාණය වගේම ඒ වෙනුවෙන් දහදිය කඳුල හෙළු ඒ මිනිසාවත් අමතක කරන්නට එපා කියන වගේ. මේ අපි හඳුනාගත්ත රජී වසන්ත වෙල්ගමගේ ඇරඹුම. මේ තරම් සියුමැරිද කලුගන් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන් තත දැස්දුන් මිනිසා සොයා දැස්දුන් මිනිසා සොයා
සිතුරු මුනියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට කිලෙවුණා ඔහු තවම තනිකඩ යැයි කියා තවම තනිකඩ යැයි කියා මේ තරම් සියුමැනිද කනුගන් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන් තත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා දැස් දුන් අපිට අමතකව ගිය කලාකරුවාගේ දුක කඳුල ඒ සුසුම අපිට ලං කරපු ගීතයක් විදිහට තමයි මේ ගීතය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මොකද්ද මේ ඇති කරපු වෙනස? වෙනසක් ඇති කරන්න කියලා හිතලා වෙනස්කම් කරන්න බෑ. නමුත් මිනිස්සු මේක හරි ආදරේ වැළඳ ගත්තා. මෙතන ඉනුෂා අපි දන්නවා ඉතිහාසයක් පුරා අපි කියවන්නේ ප්‍රභූ මූලික ඉතිහාසයක්. ඒ ප්‍රභූ මූලික ඉතිහාසයේ කරපු දේවල් වලදී හැබැයි නිර්මාණකාරයා හැංගිලා ඉන්නේ. ඒක ලෝකයේ ආරම්භ වෙච්ච දවසලම එහෙම තමයි. අනාගතයේත් එහෙම තමයි. දැන් බලන්න මහා නිර්මාණකාරයෝ හැංගිලා ඉඳි බස් හෝල්ටයක් හදව මිනිහෙක් හෝල්ට් එකට දාලුවට තමන්ගේ නම ගහ ගන්නවා. අපේම බදු මුදලින්. ඔව්. ඉතින් එහෙම මිනිස්සුගේ ලෝකයක අනාගතෙත් එහෙමයි වෙන්නේ. අර සුන්දර දක්ෂ ලෝක වෙනුවෙන් මහා කැපකිරීම කරපු මිනිස්සු හරි නිහඬයි. ඔවුන්ට ලෝකෙන් ලැබෙන ආදරයත් ඔවුන් ලෝකෙට කන්ට ආදරයට වඩා පරස්පරයි. ඉතින් මේ කාරණාව එක පැත්තකින් මේ ගීතයේ කියනවා ශ්‍රමය මේ මනුෂ්‍ය මිනිස් ශ්‍රමය සහ ඒ කලාකරුවාගේ අධ්‍යාත්මය කියන එක හරි ගැඹුරු සහ ඒ ලෝකයේ විසින් තේරුම් නොගත් නමුත් තේරුම් ගත යුතු එකක් කියන හැඟීම මේ ගීතයේ කියන උත්සාහ කළා. ඉනුෂා මට මේ ගීතයත් එක්ක පැඳිලා යද්දී මේ ගීත ගායනා කරන සුනිල් සිංහයන් සහ විශේෂයෙන්ම මේ ගීතයේ සංගීත නිර්මාණය කරපු මා ආදරණීය මිත්‍රයා දර්ශන ගැන කතා නොකර බෑ. මේ ගීතය මම 2003 විතර වගේ ලියන්නේ. ලියලා රජරට විශ්වවිද්‍යාලයේ වෑදිනිල්ල කියන කලාවුල්යේදී මේ හොඳ පද රචන හැටි තේරලා ඊට පස්සේ මට 2005 දී විතර දර්ශන මුණ ගැහෙනවා රජරට සේවයේදී. දර්ශන තමයි යෝජනා කරන්නේ අපි මේක මෙල්ඩි එකක් දාලා සුනිල් සිංහයන්ට දෙමු කියලා. එතකොට ඔහු එතුමත් එක්ක සම්බන්ධතාවක් තිබුණා. ඉතින් දර්ශන හරි අපූර්ව තනුවක් මේකට යෙදුවා. විශේෂයෙන්ම ඔහු තියෙන සංගීත ඥානය සහ සාහිත්‍ය ඥානය කියන දෙකම ඒකට වැදගත් වුණා. ඔහු මේ ගීතයේ තියෙන අර්ථය හරි අපූර්වවට උකහාගෙන මහ විශිෂ්ට ආකාරයේ නිර්මාණකාරී කරා. මම හිතන්නේ ඒක නිසා තමයි ඒ තියෙන ඒ තනුවේ තියෙන ගැඹුරු බව සහ ඒ සුවිශේෂී භාවයත් එක්කම ගායනයේ තියෙන විශිෂ්ට භාවයත් එක්ක තමයි මේ ගීතෙ මෙච්චරම මිනිස්සු අතරට ගිහිල්ලා තියෙන්නේ කියලා හිතෙනවා. මිනිස්සු අතරට ගියා කියලා රබු කිව්වේ ආදරෙන් වැළඳගත්ත විතර නෙවෙයි ඒ ගීතයත් එක්ක හරි ගෞරවයක් ඇති වුණා. ඒ කියන්නේ නිර්මාණවලට වගේ මේ නිර්මාණය කරපු මිනිස්සුන්ටත් නැතිවුණු අභිමානයක් සහ නැතිවුණු ගෞරවයක් ලැබුණා කියන විශ්වාසයක් අපටක් තියෙනවා. දැන් අපිත් එතකොට ඉතින් අර 2011 කියන්නේ අපිත් ඉතින් අර මේ හොයා බලමින් යන කලාව අතපත ගාලා හොයාගෙන යන වයස නිසා අපිටත් මේ වෙනස් විදිහට ලෝකයේ දිහා දකින්න මේ ඔබලිව ගීතයත් රජී අවස්ථාවක් වුණා කියලා මේ වෙලාවේ කියන්නම උවමනාව තියෙනවා. ඒක සතුටක්. දැන් ඔබ මේ විදිහේ පටන් ගන්නකොටම මෙහෙම වුණාම හැබැයි අපි කතා වුණා ඔබට දිගටම මෙහෙම කරන් යන්න පුළුවන් වේද කියලා. මෙහිමයි කවදාවත් නිර්මාණයක්
කරන්න බෑ මේක තමයි හොඳ මේක කියලා. සහ ඒ ලියන කෙනා ඒ නිර්මාණයට අවංක නම් ඔහුගේ හැබෑ හැඟීම ඒ නිර්මාණය තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. ඒක නිසා දැන් මට මේ තරම් සිමෙල්දි කළුගල් කියන ගීතය මගේ ලෝකයේ අංකයක නෙමෙයි. ඒකම මම මගේ අනිත් නිර්මාණ වලටත් මම ඒ වගේම ආදරේ. හැබැයි මම මෙහෙම දෙයක් දකිනවා මේ වෙනකොට මගේ තියෙන අර අනිත් නිර්මාණයන් මේ ගීතේ මහා යෝධ හේවණැල්ලෙන් මේ වැහිලා දෝ කියලා හිතෙනවා. ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන්. පුළුවන්. ඒක නිර්මාණකරුවා ඒ තරම් ඒකට ප්‍රිය නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක රසික පාර්ශවයේ තමයි තීරණය කරන්නට වෙන්නේ. ඔව් මේක මගේ අකමැත්තක් නෑ. නමුත් මට ඒක පේනවා. පේනවානේ. මේ ඒ පෙනීම වැරදුකුත් නෑ කියලා අපිට හිතන්න පුළුවන්. මොකද ඒ තරමටම මේ ගීතේ කියන්නේ මේ ඕනම තැනක. කියන්නේ මේ දැන් අපි ගොඩක් කලාවට කියනවානේ මේ අපේ પરම්පරාවෙන් හොඳ ගීත නිර්මාණය වෙන්නේ නැහැ කියලා. එතකොට පෙන්වා දිය හැකි උදාහරණ කිහිපය අතරේදී තවමත් තියෙනවා මේ ගීතේ ඉදිරියෙම. ඒක තමයි හොඳ උදාහරණය. ඔව් දැන් ඔබ කියන කතන්දරේ මෙහෙමයි අපේ විශේෂයෙන්ම මාධ්‍ය ආයතන සහ මේ සාහිත්‍ය ශාස්ත්‍රයේ මෙම ප්‍රවීණයන් අතරේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි මේ අලුතෙන් එන මිනිස්සුන්ට හරි ආදරේ. හරිම ආදරයෙන් අත දීලා මේ වුන් එක්ක වුන් බොහොම ආදරයෙන් වැළඳ ගන්නා කණ්ඩායම. තව කණ්ඩායමක් ඉන්නවා මේ බ්ලේඩ් තලයක් අරන් එන්නේ. දැක්ක තැන කපනවා. ඉතින් අර මේ බ්ලේඩ් තල තියෙන මිනිස්සුන්ට මේ රටේ 80න් පස්සේ නිර්මාණ නැහැ. ඒ බ්ලේඩ් තලකාරයන්ගේ හැටි එක. ඔවුන් මේ ජජ් බෝඩ් වලටත් ඇවිල්ලා ඔවුන් කරන්නේ මොකක්ද? ඔවුන් කරන්නේ මේ අලුත් මිනිස්සුන්ගේ කපන එක. ඒක තමයි ඔවුන්ගේ සතුට. ඒක කියන්නේ ඔවුන්ගේ ජීවිතේ ඒ පිට පරාජයන ඔවුන්ගේ තියෙන පීඩනයන්, ඒ ජීවිතේ තියෙන පීඩනයන් කුමන ආකාරයේ පීඩනයන් පිට කරන්නේ ඒ ජජ් බෝඩ් වලට ඇවිත්. ඉතින් එහෙම නොවන මහා ආදරණීය සුන්දර මිනිස්සු ඉන්න ඔවුන් අපි කියන්නේ අලුත් මිනිස්සු අලුත් නිර්මාණ කරන අගය කරන ඔවුන්ට අත දෙනවා. ඉතින් ඒ අපි ඒක තේරුම් ගන්න ඕනේ මේ. ඇත්ත. ඔව් ඒ දෙපිරිසක් ඉන්න බව සහ මේ ඒක තමයි ලෝකේ හැටි කියන එක. හැම ශාස්ත්‍රයකම ওই කාරණාව පොදුයි. අර මම්පොර න්‍යාය නැතුව මේ හැම කෙනාටම අවස්ථාවක් හිමි කරගන්න පුළුවන් සහ අවස්ථාවක් තියෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් නම් මේ ඕනෑම කෙනෙක්ට හරි පහසුවක් දැනෙනවා. දැන් අර මේ අපිත් හිතුවානේ දැන් රජී පටන් ගත්තෙම හරි ඉහෙලින්. එතකොට දැන් ඔබට හරි අභියෝගයක් තියෙනවා. දැන් ඒ ඉහෙලින් පටන් ගත්ත ඒ தත්ත්වය රඳවා ගන්න ඕන අපිත් කල්පනා කරා ඔබට ඒක පුළුවන්කම ලැබෙයිද කියලා. හැබැයි අද මේ වෙනතුරුත් ඔබට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ රඳවා ගන්න. ඒකට තව උදාහරණයක් සහිත ගීතයක් ළඟ තමයි අපි නතර වෙන්න හදන්නේ. අපි මේ සබදකම් බැඳීම් මේ හැමදේම ජීවිතයට ලං කරපු දායාද වත්කම් පැත්තකින් තියලා හුදකලා වෙබ් අඩවියක දුරින් තියෙන සම්බන්ධකම් අලුත් කරගන්න උත්සාහ කරනවා. රජී මේ මොකක්ද කිව්වේ අපිට? ඔව් ඒක ඇත්තක්. මෙහෙමයි දැන් අපි ඔය මේ තාක්ෂණයත් එක්ක දැන් ඔබට මම මේ කතා කරන්නේ තේ කෙනෙකුට මේ මම තාක්ෂණ විරුද්ධ මිනිහ කියලා නැහැ. එහෙම නැහැ. නමුත් අපි සීමා සහිතව මේක අපි තේරුම් ගන්න ඕන. දැන් උදාහරණයක් හැටියට දැන් අපි ගමු දැන් මාර්ක් සකර්බර්ග් කියන්නේ මේ Facebook හදපු කොල්ලා. 1984 ඉපදුනේ. ඉනෝෂා අද මාර්ක් සකර්බර්ග්ගේ වත්කම ඩොලර් බිලියන 81ක්. එතකොට අපේ රටේ ගිය අවුරුද්දේ 2018 දල ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 89ක්. හිතන්න. එතකොට දැන් ඔහු ඒ කරපු නිර්මාණයෙන් මේ ඒකට සල්ලි දෙන්නේ අපි කම්කරු රැකියාවක් කළා. අපි නැත්තම් ගාමන්ට් එක රස්සාවක් කළා. එහෙම නැත්තම් අපි මොකෝ දුක් විඳින රස්සාවක් කළා. අපේ පඩියෙන් වැඩි විතර සල්ලි පිරිසක් අපි දෙනවා මේ ඩේටා කාඩ් එකට. මේ ඩේටා වල අගේ යන්නේ මේ වටිනාකමින් කොටසක් පැහැදිලිවම යන්නේ වුන්ට. රජී මට විනාඩියක් දෙන්න. මේ එහෙම අපි වෙබ් අඩවියේ හුදකලා වෙලා ඉන්නකොට ඒ මාර්ක් සකර්බර්ග් අවුරුද්දට පොත් ප්‍රමාණය 14ක් වගේ මට මතක පොත් 14ක් කියවනවා. හරියටම ඉනෝෂා ඒ විතරක් නෙමෙයි. අපි හිතමු අපි හරි ආසයි Apple phone එකක් ගන්න. Apple phone එකක් ගන්නවා කියන හරි ලොකු එකක් නේ අපිට. ඒ Apple phone එක Apple සමාගම නිර්මාණය කරපු ස්ටිව් ජොබ්ස් ඔහු මේ යනකම් phone එක පාවිච්චි කරන්නේ නැහැ. ඒක හැබැයි. එහෙම මිනිස් දැන් අපි එහෙම ලෝකයකම ඉන්නේ. එතකොට නමුත් අපේ ජීවිතේ Apple phone එක අත්පත් කරගන්නවා කියන්නේ ඒක හරි ලොකු එකක්. ආඩම්බරයක්. එහෙමයි ඉනෝෂා
ලෝකයේ ගමන් කරන්නේ. ඉතින් අපි අන්නේ ඇත්ත තේරුම් ගන්න ඕන. ඉතින් ඒ ඇත්ත තේරුම් ගන්න මේ වෙබ් සර්ච් කළා පැය ගාණක් ඉඳලා ඉන්නවට වඩා අපේ ආච්චි අම්මෙක් එක්ක මේ ඒ ගෙවුවනම් අපිට ඒක දැනෙනවා. මම ඒ කාරණාව තමයි අපේ මැටි ගෙදර අපේ කිරියම්මා ගීතයෙන් කියන්න උත්සාහ කළේ. ඕක ඇත්තටම දැන් ඒ අපේ ආච්චි අම්මලා මේ සබාදහමත් එක්ක පුදුම විදිහට බැඳිච්ච මිනිස්සු. ඔවුන්ට දැනෙනවා. ඔවුන්ට අද හැන්දෑ වහිනවා නම් අපේ ආච්චි අම්මා දන්නවා. මේ පායන කාලයක් නම් ඒත් ආච්චි අම්මා දන්නවා. ඒ විතරක් නෙමෙයි මට මම බඩගිනි නොකියුවට මට බඩගිනිද කියලා ඒ දන්නවා. ඉතින් ඒ දැනීම හරි පුදුමයි. ඉතින් අන්නේ ඒ දැනීම වුන් ගත්තේ ඉතිහාසයක් පුරා මේ ලෝකෙ දිහා බොහොම සමීපව බලමින් ඒ ලෝකයත් එක්ක ගනුදෙනු කිරීමේ ප්‍රතිඵලයක් තමයි නුචාන්නේ එක. ඉතින් අන්නේ ඔවුන්ගේ මේ මහා දැනුම අපි ඉස්කෝලේ ගිහිල්ලා විතරක් නෙමෙයි ඉගෙන ගන්න. දැන් මේ ඉගෙන ගන්නවා කියන අධ්‍යාපනය කියලා කියන්නේ සංස්කෘතිය පවරාදීමේ ක්‍රියාවලිය කියලානේ කියන්නේ. ඒතකොට මේ සංස්කෘතිය කියන එකේ භාව ලෝකය සහ ඥාන ලෝකය කියන දෙකම. ඒතකොට මේ අපේ භාව ලෝකය පෝෂණය කරන්නේ අපේ කිරියම්මා. දැන් ඇත්තරම අපට ජීවිතයේ අහිමි වීම වලදී කිරිදාතේ වැටෙන්න ඉස්සර තව එක අහිමිවීමක් වෙන්න පුළුවන්. ඒක තමයි දැන් අපේ අම්මට මල්ලියෙක් හරි නංගියෙක් හරි හම්බුනා නම් මට ඇගේ තනපුඩු අහිමි වෙනවා. අම්මා කිරිය අහිමි වෙනවා. එතකොට එතනින් තමයි මගේ පළවෙනි අහිමිවීම. මට නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉන්නවා නම්. හැබැයි ස්ථිර වශයෙන්ම මේ ලෝකෙ ඉපදිච්ච හැම දරුවෙක්ටම පළවෙනි අහිමිවීම කියලා අපිට ගන්න පුළුවන් කිරිදත අහිමිවීම. අපි දන්නවා ඒක අද නැතුණාට පස්සේ කියන කතන්දරේ. ඒ කියන්නේ අපි වැඩිහිටි සහෝදරවරු කතා කරන්නේ කියන්නේ ඒගොල්ලෝ ඇදත් හෙළුන්නේ නැහැ වගේ. ඒවා මහා සුන්දර මතකයන් සහ සුන්දර සිද්ධීන්. ඉතින් ඒ අහිමීමත් එක්ක අර ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ කියලා අර වහල් විසිකන්න එක අපි ආච්චි අම්මා කියා දෙන්නේ. ඒකෙන් අපි අහිමීම දරා ගන්න හැටි බලන්න. ඉතින් එහෙම ජීවිතය කියා දීපු ආච්චි අම්මලා අපේ පැරණි පරම්පරාවට අපි ගෞරව කරන්න ඕන. ඔවුන් මිය ගියත් ඔවුන් අපට දේවල් ඉතුරු කරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ කිරියරන කොස් ගහ තියෙන්නේ ඒකයි. කී දෙනෙක්ගේ බඩගින්න නිවනවද? ඉතින් ඒක නිසා මේ පරම්පරාවට අපි ගෞරව කරමින් මේ අලුත් ලෝකෙට පියාඹල යමු. අහිමි වීම ළඟ උහුල ගන්නත් හිත හදා ගන්නත් ආය මේ අහිමි වීම ළඟ බලාපොරොත්තු ඇති කර ගන්නත් අපිට බිම වැටුණු කිරිදතෙන් පුළුවන්කම ඇති කරනවා. ඒ ඇති කරේ අපේ කිරියම්මා. ඒ කිරියම්මාව මතක් කරගෙන අපි එහෙමනම් නතර වෙමු. කරුණාරත්න දියුල්ගනේ ගී හඬ ගීපද රජී වසන්ත වෙල්ගම මේ සංගීතය ප්‍රසාද් සිරිවර්ධන. වැටුණු කිරිදතට හඬන මගේ ලපටි හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා. අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට දිනක් දුන්නා. මැටි ගෙදර අපේ කිරියම්මා. මැටි ගෙදර අපේ කිරියම්මා. නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන සිටුවරුන් සිටු ගෙදර උන්නා. මානමින් ගීති දෙන
හඬන පොඳුරුවන්ට දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා බිම වැටුණු කිරිදත්තට හඬන මගේ ලපටි හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට දිනක් දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර තිබුණු තැන ගමක කුසගිනි නිවන කිරියෙරෙන ගහක් වැඩ ඉන්නා විත්මඩ වී තැනක අමුණොත් දන්වන්න මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ රෑ 7 අද විකසිත රෑ 7 අපේ ආරාධනාව ලබන්නේ කවි ගීපද රචක නීතිඥ රජී වසන්ත වේල්ගම. ඒක ඒ වෘත්තීය බවට පත් වෙන්නේ නේ. දැන් මේ වෘත්තීය තුල කොහොමද මේ කලාකාමී සංවේදී මිනිසාව ගලපාගෙන ජීවත් වෙන්නේ? අපි දන්නා නීතිඥවරයෙක් කිව්වම ටිකක් වෙනස්ම ආකල්පයකනේ අපේ සමාජයේ ඉන්නේ. නැහැ දැන් අපි වගේ නීතිඥයෝ ඉන්නවා කියන තේම ප්‍රශ්නයක් නේ. ඒක අපිට හිතන්න වෙන්නේ. අනිසා මේ දැන් අපිට මේ දවස්වල ඇහෙන දෙයක් තමයි මේ විනිශ්චයකාරෝ දූෂිතයි. පස්සේ නමුත් ඉනෝෂා මේ එක්කෙනෙක් දෙන්නෙක් නිසා අර සමස්තයේ අතරම හරිම අවංක විශිෂ්ට මේ නඩුකාරයෝ ඉන්නවා. ඉතින් ඔවුන් හරි පව්. ඒ වගේ තමයි හැම ශේෂ්ත්‍රයකම හැමෝම මතු කරන්නේ නොහොඳ. වැරදි. ඔව්. නැත්නම් අපේ නීතිඥවරු අතරේ අනන්ත ඉන්නවා. මිනිස්සු වෙනුවෙන් හරිම ආදරයෙන් කරුණාවෙන් වැඩ කරන මිනිස්සුන්ට පුදුමසින් උදව් කරන එහෙම අපේ සහෘදයෝ ඉන්නවා. ඉතින් නමුත් ලෝකයේ දකින්නේ අර කළු චිත්‍රයක්. ඒක මොකෝ කළු චිත්‍රය තමයි මිනිස්සු කැමති. ඒ කියන්නේ දැන් අපි මේ දවස්වල අපිට වැඩක් තියෙනවානේ මේ දවස්වල අපේ වැඩේ තමයි අපිට තියෙනවා ලක්ෂයකමාරක් මේ අහන්න මේ රෙකෝඩින්ග්ස්. ඉතින් මේ දවස්වල අපේ මුළු ලංකාවේම අපිට ඒක තමයි වැඩේ. ඉතින් ඒ මොකද අපි ඔක්කොම 100% සුද්ධවන්ත මිනිස්සු. ඉතින් අර වැරදි කරපු කීප දෙනෙක් ඉන්නවා. මේ ඔවුන්ගේ ඒ කුණු අවුස්සලා අපි අර කාක්කෝ වගේ ඒව තැන් තැන් හලලා අපි සතුටු වෙනවා. ඉතින් එහෙම චින්තනය කරන්නේ නැහැ. ඒතකොට මේ අවුරුද්ද අපට මේ ක්‍රමයෙන් ගෙවා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ තව එකක් එනවා. ඉතින් එහෙමයි අපේ මේ ජීවිතය ගෙවෙන්නේ. ඉතින් ඒ අතරතුර අපි උත්සාහ කරන්න ඕනේ මේ අනිත් මිනිස්යාව තේරුම් ගන්න සහ මේ ඕක කෙරෙහි යම්කිසි ආදරයකින් බලන්න. ඒක තමයි මොන වෘත්තියකුණත් ඒක තමයි වටින්නේ. පිටතින් බලා හිඳපු බොහෝ දෙනෙක් කිව්වේ ගැහණියව තේරුම් ගන්න බැහැ කියලා. එහෙම පිටතින් බැලුව ගැහණියව තේරුම් ගන්න බැරි කෙනෙක් කොහොමද ගැහණියගේ ඇතුළාන්තය කියවා ගන්නෙ? එහෙමනම් විවෘතව කතා කිරීම අකපැයි
අශීලාචාරය හිතපු ලිංගිකත්වය ඔබ ගීතයක් ඔස්සේ ගැහැණියකගේ පැත්තෙන් ඇයව කියවා ගන්න උත්සාහයක් දරනවා. මේ ගීතය ඔබ නිර්මාණය කළාට පස්සේ අපි බොහෝ දෙනෙක් කතා බහට ලක් කරපු ගීතයක්. ඒ විතරක් නෙවෙයි මම දැක්කා වෛද්‍ය ගීපද රචක යසනාත් ධම්මික සඳහන් කළා තිබුණා ඔහුගේ වෙබ් අඩවියේ රජී උඹ නම් යකෙක් කියලා. එතුමා ඒකම සඳහන් කරලා තුන යෙදුම කලින් රත්නශ්‍රී විජේසිංහයන් වෙනුවෙන් සමන් අතාවුද හෙට්ටි සඳහන් කළ තිබුණලු ගීතයක් වෙනුවෙන්. යලි ඔහු මේ ගීතය හැවුවට පස්සේ තමයි රජීවේ ඔබ වෙනුවෙන් එහෙම යෙදුමක් කරන්නේ. ඒ තරමටම ඔබ කොහොමද මේ ගැහණියගේ හිත කියවගත්තේ? ඔව් ඒක මුලින්ම කියන්න ඕනේ මේ රත්නශ්‍රී විජේසිංහ සහ මම හස සහ පොළොව වගේ ඈත කියන්නේ ඔහුගේ නිර්මාණයන් අතර. අනිවාර්යයෙන්. ඒකම ඔය යස්නා ධම්මික බණ්ඩාරයන් අපි අවුරුදු ගානකට දවසක් හම්බෙච්ච මිනිස්සු. ඒක නිසා ඔහු ඔහු ලියන කෙනෙක්. ඒතකොට ලියන කෙනෙක් හැටියට ලියන කෙනෙක්ගේ නිර්මාණය නගය කිරීම හරි කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. අන්නේ එහෙම නිර්ලෝභී හදවත් තියෙන මිනිස්සු තමයි ඕනේ. දැන් අපේ මස්සිබුලත් ඒ වගේ. ඔය ලියන මිනිහෙක්. නමුත් ඔය කොයිතරම්නම් මිනිස්සු වගේ කරනවා. දන්නේ ඒ නිර්ලෝභී හදවත හරිම වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා මම මේ මොහොතේ උට යසනාත් ධම්මික බණ්ඩාරයන් ගැන ආදරේ මතක් කරන්න ඕන. මේ කාරණාව ඉනුෂා මම නෙමෙයි කියන්න ඕන. මේක ගෑනු කියන්න ඕන දෙයක් නේ. ඉතින් නමුත් ගෑනු මේක කියන්නේ නැහැ. ඉතින් කියන්නේ නැතුණාට පස්සේ අපට සිද්ධ වෙනවා කියන්න. මොකද අපට උසාවියේ තියෙන අනන්ත ප්‍රශ්න මැද්දේ ඒකම පොදු සමාජයේ අපිට දිහා හැරලා බලද්දි සවිඥානිකින් දැද්දි අපිට දැනෙනවා මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා. මේක අධ්‍යාපන මට්ටම් වල ප්‍රශ්නයකට වඩා එහා ගිය මේක අනේකා ගැන නොසීදීම පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් අනිත් කාරණාව තමයි මේ පිරිමියා සහ ගැහැණිය අතර සන්තුෂ්ත වීම කියන කාරණාවේදී ජීව විද්‍යාත්මකවත් ඒක හරි ඇත්තක්. ඉතින් මේ සියලු කාරණා එක්ක මට වුණා මේ පෙරදිග ගැහැණියගේ අධ්‍යාත්මය කතා කරන්න. මොකද දැන් අපට පසුගිය පරම්පරාවල විශේෂයෙන්ම අපේ ආච්චි අම්මලා අපේ අම්මලා පරම්පරාවල ගැහැණු කී දෙනෙක් නම් ඔවුන් කවදාවත් ජීවිතයේ සතුටක් සන්තුෂ්තියක් නොලබා ළමයි 10-12 දෙනා බිහි වෙලා මැරලා යන්නේ නැද්ද? සමහරලාට ඔවුන්ගේ ස්වාම පුරුෂයන් මෙහෙම කාරණාවක් දන්නේවත් නැති වෙති. හිතන්නවත් නැති වෙති. ඒකම දැන් එහෙම මේ බඳු කාරණා විවෘතව කතා කරන ගැහැණියක් ගැන පිරිමි බලන්නේ වෙනම හැකි. ඒක ඒ අශීලාචාරකම විය හැකි. ඒ මනුෂ්‍යත්වයේ කොටසක් කියන කාරණාවට වඩා බලන්නේ වෙනින් දිහා විදියකින්. ඉතින් ඒ නිසා මට සිද්ධ වුණා මේ කාරණාව කියන්න බොහොම පරිස්සමෙන් කියන්න ඕන කාරණාවක්. ඒ නිසා සංකේත භාවිතා කළා කියන්න උත්සාහ කළා. විශේෂයෙන්ම මේ නිර්මාණ ගැන කියද්දී මට කියන්න ඕන අරුණ ගුණවර්ධන ගැන. ඒ සංගීත භාවිතය අනිවාර්යයෙන්ම මේ අරුණ ඒක වෙනස්ම එකක් සහ ඔහු මේ ගැහැණියගේ අධ්‍යාත්මයේ පෙරදී ගැහැණියගේ මේ අධ්‍යාත්මයේ මේ තියෙන වේදනාව සහ ඒ බලාපොරොත්තු ආශාව හරි අපූර්වට අරුණ මේකට ගෙනල්ලා තියෙනවා. ඔහුගේ සංගීත භාවිතාවේදී මම අපේ රටේ අපි එක්ක වැඩ කරන නිර්මාණකරුවන් අතරින් අරුණ සහ දර්ශන එක්ක මම ගොඩක් වැඩ කරනවා. ඒකම අපේ රෝහණයි ඔහු වෙනම ඔහු රස සාගරයක් ඔහු ගැන වෙනම කතාන්දර තියෙනවා කියන්නේ කොහොම හරි. දැන් මේ අරුණගේ මේ සංගීත භාවිතාව හරි විශිෂ්ටයි. ඒකම ඉන්දිකා උපමාලි ඇගේ මේ ප්‍රතිභාන්විත ගායනයෙන් මේ හැඟීම් හරි අපූර්වට දෙනවා. ඒක නිසා තමයි මම හිතන්නේ මේ ගීතය මිනිස්සු ආදරය කරන්න හේතු වෙන්නේ නැත්තේ. සහ මේ භාවිතය බොහෝ දෙනෙක් මේ තේරුම් ගත්තෙත් එකවරක් දෙවරක් අහලින් පස්සේ හැබැයි පිටින් පේන වෙන කතාවක්. ඔව්. ඒක තමයි දැන් මේ වගේ කාරණා කියද්දී අපි පරිස්සම් සහගත වෙන්න ඕන. ඒක ලස්සනට කියන්නත් ඕනනේ. ඒකනේ. නැත්නම් ඒක කුණු රසයක් එනවා. ඔව් ඒක නිසා මේක ලස්සන ලෝකෙකින් ලැබෙන්න ඕන. තොටියෝ කියලා කියන්නේම එගොඩ ඉඳලා මෙගොඩ අපිව ඈතර කෙරෙන කෙනා. ඒ ඈතර වීම ආදරයේ ලිංගිකත්වයත් එක්ක ගලපාගත්ත රජී මේ කියන උත්සාහ කරන්නේ ගැහැණියකගේ ආදරණීය හිත, ආදරණීය බලාපොරොත්තු සහ ඇගේ පතිවත
අපි ගීතේ ළඟ නතර වෙමු. මේ සංගීතවේදී අරුණ ගුණවර්ධන, ගී හඬ ඉන්දිකා උපමාලි, ගී පද රජී වසන්ත වෙල්කම. මොනතරම් නම් වෙනසක් ඇති වුණත් ඒ ඔරුවෙන්ම ඒ තොටියාගෙන්ම එගොඩ යන්නට එතර යන්නට උත්සාහ කරන කාන්තා හිතක් ඒ කියවා ගත්තේ අපේ ඔරුවයි නැවයි අතර මොනතරම් වෙනසක් තියෙනවද? හැබැයි මොනතරම් අහිමි වුණත් ඇගේ සතුට ඇය හොයන්නෙම සුපුරුදු ඔරුව මිසක අර පෙනෙන නැව් ළඟ නම් නෙවෙයි. කොහොමද කාන්තාවෙන් ලැබුණු ප්‍රතිචාර මේ ගීතයට? මෙහෙමයි ඔය ගීතය තේරෙන්නේ සීමිත පිරිසකට. ඒක අවශ්‍යයක් නෙවෙයිද රජී ඔබේ ඔය ලිවීමට? එහෙම වෙන්නත් පුළුවන්. ඔබ මමත් හරි කැමති නෝෂා මේ සරල සුන්දර ගීතවලට. මම හරි ආසයි ආගේ සීටි ප්‍රනාන්දු ගීතවලට ඊට පස්සේ මිල්ටන් මල්ලව රචන ගීතවල මම හරි ආසයි මේ ඒ බලන්නේ අර මහා නිදහසේ ගලාගෙන යන හරි ලස්සන නිර්මාණ. ඉතින් මට ඒ ලෝකේ ඕන. මම මේ මට දැනෙනවා මගේ විශේෂයෙන්ම ලිව්වට පස්සේ ලියන් ගොඩක් උදවිය මගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේකක්. හරි අපරාධේ මාව ඒක දැන් ඒක ෆෝමැට් එකකට මේ මට දැනෙනවා කොටු වෙලා කියලා. එහෙම නෙමෙයි.
මේ අපි මිනිස්සුනේ ඉතින් අපේ අනන්ත වූ හැඟීම් තියෙනවා ඒවා බොහොම නිදහසේ පිටවෙන නිර්මාණ ගොන්නක් මට ඕනලා තියෙනවා මම දැන් එහෙම එකක් හොයමින් ඉන්නවා ඇත්තටම අපිට මේ පාර්ශ්වයන් දෙකම වුමනා කරනවා මොකද කලාව තුළ පුළුවන් ගීතය හරහා හෝ කවිය හරහා හෝ පරිකල්පන ශක්තිය ඇති කරන්න ඔබේ ගීතවල රජයේ තියෙන ඒ ගුණය අපිට හිතන්න අපි පුරුදු කරනවා. ඒ කියන්නේ අර අවාසිය තියෙන අර ඔබ කිව් සීමිත පිරිස පමණක් වටහා ගැනීම සහ අවබෝධ කරවා ගැනීම. අද අපි කතා බහ කරමින් ඉන්නේ නූතන පරම්පරාවේ දක්ෂ විශිෂ්ට ගීපද රචකයෙක් සම්මානනීය ගීපද රචකයෙක් රජී වසන්ත වෙල්ගම සමග රැඩිකල් ගීපද රචකයෙක් කිව්වත් වැරදි නැහැ. වෙනස් විදිහේ ලිවීමක් එක්ක අපිට හිතන්න පොළඹවපු ගීපද රචකයෙක් කිව්වත් වරදක් නැහැ. මේ රජී වසන්ත වෙල්ගම. අපි රජී ඊළඟ නතර වෙන්නේ තවත් වෙනස්ම ගීතයක් ළඟ. සමන් ලෙනින් මේ හඬ කියන්නේ වෙනස් හඬක්නේ. මේ හඬත් එක්ක ඔබ මොකද කරපු වෙනස? සමන්ගේ හඬට මං හරි ආසයි. අපි දෙන්න මුණ ගැහෙන්නේ 2007 විතර වගේ. ඔහුගේ ගීත කීපයක් මං රස විඳලා ඊට පස්සේ මම ඔහුගෙන් නෝමරය හොයාගෙන කතා කළා. ඊට පස්සේ ඔහු ඉන්න හිටපු තැනට ගිහිල්ලා අපි දෙන්න මුණ ගැහුනේ බොහොම සුන්දර හමුවීමක් සහ අපි දෙන්නගේ මිත්‍රත්වයේ කාලාන්තරයක්. ඔහු හැබැයි දක්ෂෙක්. ඒ දක්ෂයාත් එක්ක එකතු වෙලා රජී අපට තවත් ජීවිතේ හිතන්න යමක් එකතු කරනවා. අපි දුයිෂෙන්ලාට අල්තිනායිලාට ආදරය කරපු මිනිස්සුනි. එහෙම ආදරය කරපු මිනිස්සු දුයිෂෙන්ලා ඉන්න තැනක ඉගෙන ගන්නේ ආදරය ජීවත් වෙන්න සහ කැපකිරීම ඔස්සේ තව කිසිවක් බලාපොරොත්තු නොවෙන්න කියන ඉල්ලීම පමණයි. ඒ ඉල්ලීම ළඟ අපිට නතර වෙන්න පුළුවන් වෙනස් විදිහේ ලියවීමක් ළඟ මේ රජී වසන්ත වෙල්ගම සංගීතවත් කරේ සුපුරුදු මිත්‍රයා දර්ශන රුවන් දිසානායක තවත් විශිෂ්ට එක් දක්ෂයෙක් මේ ගී හඬ සමන් ලෙනින්ගෙන්. පන්ති නැති සිංකෝලෙ විඳලා ජීවිතේ ගැන එපා ටියුෂන් ඕඩියට ආදරේ අරගෙන ආයෙමත් එනවාද දුයිෂෙන් ආයෙමත් එනවාද දුයිෂෙන් ඔබ නොයන දවසක බුල් කරෑනක් ඇවිත් මෙබිමට වසන්තය ගෙන ගියා ගොදුරට ඔබේ ආදර පුංචි සිසුවිය බලල් පැටියා තුළු කරගෙන අඬනවා හැමදාම හවසට අඬනවා හැමදාම හවසට ඇගේ හිත කියවන්න දන්නේ ඔබම පමණයි ගුරුතුමානනි ඕඩියම දන්නැති වුණත් නොබ ඕඩියම දන්නැති වුණත් නොබ සලී වැල්ලපෙන අතක පොප්ලන් තුරක ශෝකය කවුරුනම් හඳුනයිද ඔබ විසින් මේ මහතන බිමේ සැඟවුණ ඔබේ උත්තම නොකී ප්‍රේමය සසල කරවයි ලොබේ හදවත
සහතිකයි ඔබ නැවත එන වගේ සහතිකයි ඔබ නැවත වගේ ඕඩියට ආදරේ අරගෙන ආයෙමත් එනවාද දුයිෂෙන් ආයෙමත් එනවාද දුයිෂෙන් ආයෙමත් එනවාද දුයිෂෙන් ආයෙමත් එනවාද දුයිෂෙන් දුෂෙන්ට ඇත්තටම අල්තායිනාගේ හිත කියවා ගන්න බැරි වුණාද නැත්නම් බැරි වුණාසේ වුණාද තවමත් අපිට හිතා ගන්න බෑ. එහෙම මේ නරක තැනින් හොඳ තැනකට අපිව එකතු කරගන්න පුළුවන් ගීපද රචනා කලාවක නියමුවෙක් තමයි රජී වසන්ත වෙල්ගම කියන්නේ. අපි දැන් අතර වෙන්නේ වැරදි කරුවෙකු වෙමි. මොකද්ද මේ නීතිඥවරයෙක් නිසාද මේ හේතුව යෙදෙන්නේ? මේක මං වැරදිකාරයෙක් කියලා කියන්නේ ටච්මාන හදපු කලාකරුවා. ඔහු කියනවා රජතුමනි මං වැරදිකාරයෙක්. ඒ වැරද්ද මම කළේ ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ ෂාජහාන් රජුට බලාපොරොත්තු වෙන්නේ මුම්තාස් මහල් දේවිය නමින් ටච්මාන හදන්න. නමුත් ඉනෝෂා මිනිස්සෙක්ට නොදැනෙන දෙයකට නිර්මාණයක් කරන්න බෑ. ඉතින් මේ නිර්මාණය කරපු මිනිස්සයා කියනවා රජතුමනි මම ඔබතුමා කිව්වට ඔබතුමාගේ බිසෝන්නාන්සේ නමින් හදන්න කියලා මට ඒක කරන්න බෑ. මම හැදුවේ මගේ මියගේ බිරිඳ වෙනුවෙන්. ඒක නිසා වැරදිකාරයෙක්. එතකොට මේ වැරදිකාරයෙක් නිසා ඔබතුමා මට දඬුවම් දෙන්න ඕන. හැබැයි රජතුමනි ඔබතුමා හැබැයි ලෝකෙදි මගේ S2 අන්ධ කළා. නමුත් S2 නෙමෙයි නිර්මාණ බිහි වෙන්නේ හිතේ හදවතේ. ඒක රජතුමනි මගේ හදවත අන්ධ කරන්න. ඕගේ අදීන ප්‍රකාශයක මම මේක මේ හිතපු දෙයක් මට හරි වේදනාවක් ඇති වෙච්ච දෙයක් තමයි ඔය නිර්මාණකරුවාගේ S2 අන්ධ කරා කියන කතාව. ඒ කොයිතරම්ම කුක්කුර බවක්ද. එහෙම ආදරයක් ලෝකේ තියෙන්න බෑ. එහෙම තියෙන්න බෑ. ඒක නිසා මට හිතුණා ඒ නිර්මාණකරුවාගේ හදවත කියවන්න. ඉතින් මට වුණේ අර ක්‍රූර පාලකයන්ට ඇත්ත කලාකාරයන්ගේ හද සාක්ෂියට අභියෝග කරන්න බෑ කියන එක කියන්නේ නෝෂා. දෙනෙත් අද කරන්න පුළුවන්. හැබැයි හදවතේ මතුවෙන සිතුවිලි කොහොම කවුරු නවතා ගන්නද? සහ එකම විදිහට ලෝකයේ දිහා දකින විඳින මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට දැක්ක ලෝකයේ මිනිස්සු තමයි මේ ලෝකේ වෙනස් කරේ. ගීපද කලාවෙත් එහෙම මිනිස්සු නැතුවම නෙවෙයි. එහෙම උදාහරණයක් අද අපි ළඟ මේ කතා බහට එකතු වෙන්නේ. වෙනදාට ඔබ ටච් මහල නරඹන්නේ නැති, ටච් මහල ගැන කියවෙන්නේ නැති, මුම්තාස්ට ෂාජහාන්ට ආදරය කරන්නේ නැති, ඒ ආදර කතාව ගැන කියවෙන්නේ නැති, කතා කරන්නේ නැති. හැබැයි දෙනෙත් අද කරගත්ත ඒ නිර්මාණකරුවා අපි හොයා යමු. अंध कल मन भी
ඉදි කලෙමි ලොවේගෙන කවුරුත් නොදන්නා සොඳුරු යමුනා නදිය දන්නා ඈනමින් මේ සොහොන ඉදි කලෙමි විශිෂ්ට රැඩිකල් ගී පද රචකයෙක් ඒකම අපේ පරම්පරාව නියෝජනය කරපු අපිටත් මහා ආඩම්බරයක් ඇති වුණු අපිටත් කලාව රසවින්දනයේට අපිවත් ඈඳගත්තු අපිවත් ලං කරවා ගත්තු ගී පද රචකයෙක් ඒකම මේ හෙට දවස වෙනුවෙන් තමයි ඔහු අද දවසේ නිර්මාණ කරනවා කියලා අපිට දැනෙන්නේ මේ නිර්මාණ ඔබට හඳුනා ගන්නට පුළුවන් නම් ඔබට හෙට දවස ජීවිතේ විඳින්නට පුළුවන්කම ලැබේ වෙනස්ම විදිහකින් රජි අපි අද දවසක හමු වෙමු හොඳයි සමුගන්නේ ඔබ තවත් වෙනස්ම කතාවක් අපිට කියනවා ගීතයක සුවය විඳපු ඔබට මට ගී කලාවක පොහසත්කම් ලං කරපු අපෙන් අකාලයේ සමුගත් ප්‍රවීණයෝ දැන් එකම තැනක හමු වෙලාලු ඒ හමුවට ඉඩ හදන්නේ රජී වසන්ත මොකද මේ කතාව දැන් සේකරයන් අමරදේවයන් මාස්ටර් සරච්චන්ද්‍රයන් කපුගේ ජෝති මේ හැමෝම හරි ආදරේ මිනිස්සු මොවුන් මේ ලෝකෙන් ගියා මේ ලෝකෙන් ගියා කියන්නේ තවුන් තවතනක ඉන්නවා කියන එක. ඉතින් ඒ මහා ලස්සන ලෝකයක ඔවුන් එකතු වෙලා ඇති. මේ ඔවුන් මුණ කියන හැන්දෑවේ සාදය ඒක මහා සුන්දර එකක්. ඒක තමයි මම කල්පනා කළේ. ඒ තමයි රෝහණ ධර්මකීර්ති සහෝදරයා හරි අපූර්වට විශිෂ්ට තනුවක් යොදනවා. ඔහු හරි සජීවී බවක් කියනවා. ඒකම ජානක වික්‍රමසිංහයන් සුන්දර ගායනා කරනවා. එහෙමනම් රජී ස්තුතියි. ඔබේ ලිවීම් රසවින්දනයක් ඇති මිනිස්සු මග බලා හිඳිනවා. අර වෙනසත් එක්ක මේ පවතින තත්ත්වයක් එකතු කරගෙන ඉතා ඉක්මනින් තව නිර්මාණත් එක්ක අපි මුණ ගැහෙමු. අර කියපු ප්‍රවීණයෝ අතරට මේ නමත් එකතු කරගත්තු තින් ප්‍රේමකීර්ති දල්විස් කියන්නේත් අපි වඩා ප්‍රිය කරපු කෙනෙක්නේ. ඔහු වෙනුවෙන් ඔහුගේ සහෘදයෙක් සටහනක් සඳහන් කරලා තිබුණා. පැසුණු උන් අකලට නැසුණු කල අකලට පැසුණු උන් කටමැත දොඩනු ඇත. ඒ සහෘද සටහනත් එක්ක අපි සමුගෙන යන්නේ. පැසුණු උන් අකලට නැසුණු කල අකලට පැසුණු උන් කටමැත දොඩනු ඇත. ඒ නිසා ජීවිතය අත්දැකීම් ඔස්සේ පන්නරයන් ගන්න කලාව රස වින්දනය ලං කරවා ගන්න අපි ආරාධනාවෙන් සමුගෙන යනවා. අද අපේ ආරාධිත රජී වසන්ත වෙල්ගම යලි දවසක නුදුරේදීම විකසිත රෑ හතෙන් ඔබ මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන. ස්තුතියි. අපි ලබන බදාදාත් රෑ හතට මුණ ගැහෙමු. මේ ජානක වික්‍රමසිංහගේ හඬ සංගීතවේදී රෝහණ ධර්මකීර්තිගෙන් ගීපද රජී වසන්ත වෙල්ගම. ලියන්න සේකර මා ආදර කිවිදේ ඔහු ආවා ඔබේ ළඟට කිරි බැබලෙන රෑ සඳ වතුරේ වෙනද වගේ කලබලයට සර්පිනාවකුත් අරගෙන මාස්ටර් ඇවිත් මද අඳුරේ මලුන්ගේ අවුරුදුදා සරසඳ
බලායින්නට නෑගම් යමු සඳතරු අතරේ ඉතින් ආයෙමත් ලියන්න සේකර මා ආදර කිවිඳේ ඔහු ආවා ඔබේ ළඟට කිරි බැබලෙන රෑ සඳ වතුරේ මල උන්ගේ දුක බලන්න මියුරු මීවිතක් අරගෙන ඇතෙක් වගේ ආවා කපුගේ ජෝති ඉතින් වාඩි වෙන්න නොගයූ ගීතය ගයන්න අමරණීය බීගී පැදුරේ ලා 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 විකසිත රෑ 7